දැන් අපි ගිය සතියේ වෙනකොට කතා කරා සිස්ටම් එකක් කියන්නේ මොකක්ද කියලා. සිස්ටම් එකක් නම් set of components සංඝටක එකතු වෙන්න ඕන. ඒවා එකිනෙක ක්‍රියා කරන්න ඕනේ, work together and perform a task, right? දැන් අපි කතා කරා ඒ වගේ සිස්ටම් එකක් කියන්නේ මොකක්ද කියන එක ගැන කතා කරලා උදාහරණත් එක්ක ගියා. බයිසිකලේ සිස්ටම් එකක්ලු, මොබයිල් ෆෝන් එක සිස්ටම් එකක්ලු, ඒවා අපි ජස්ටිෆයි කරා. ඊළඟට අපි සිස්ටම් ටයිප්ස් කතා කරනකොට ක්ලෝස් ඕපන්, ඒ වගේම මේ පෙන්නලා තියෙන්නේ ක්ලෝස් ඕපන්, මේක ගැන ගොඩක් කතා කරලා ප්‍රශ්න කීපයක්ම අපි කරා. අනිවාර්යෙන් විවෘත නම් පද්ධතිය නැත්නම් ඕපන් නම් it should interact with its environment. පරිසරය සමග බාහිර සම්බන්ධතා තියෙන්න ඕනේ. ඉන්පුට් පරිසරයෙන් අරගෙන අවුට්පුට් පරිසරයට දෙන්න ඕනේ. සංවෘතයි නම් close නම් it should isolate. ඒ කියන්නේ it's not interact with its environment. පරිසරය සමග සම්බන්ධකම් පවත්වන්නේ නැහැ. එතකොට ඒකට අපි උදාහරණ කීපයක් කතා කරා. මේ පෙන්වන්නේ ඒ වගේ සිස්ටම් එකක්. එතකොට එතෙන්දී අපි නැවත කතා කරා man made and natural systems ගැන. man made කියන්නේ අනිවාර්යෙන් මිනිසා විසින් සාධන පද්ධති. ඒ වගේම natural මම මේ කොළ පාටින් පෙන්නලා තියෙන්නේ ස්වභාවිකව හැදෙන පද්ධති. මිනිසා ගන්න පුළුවන් ශ්වසන පද්ධතිය, ආහාර ජීර්ණ පද්ධතිය ඒවා ගන්න පුළුවන්. ඒ වගේම living and physical ගැන අපි කතා කරනකොට ඒ කියන්නේ system consist of non-living things are categorized into non-living systems. ඒ කියන්නේ solar system ගන්න පුළුවන්. මම මේ presentation එකත් නැවත ඔයගලන්ට දාන්නම්. මේක ගිය බදාද පාවිච්චි කරපු එකට වඩා පොඩක් වෙනස් අලුත් slides තියෙන presentation එක. ඊළඟට living system example එකකට ගන්න පුළුවන් human digestive system, respiratory system, blood circular system, ඒ වගේම plant එකක් ගන්න පුළුවන්, human ගන්න පුළුවන්. ඒවා living system විදිහට ගන්න පුළුවන්. ඒතර මේ වගේ categorize කරගත්ත නම් හරි. ඊළඟට අපි කතා කරා මේ open close examples කීපයක් කතා කරා. මම මේවා නැවත කතා කරන්නේ නැහැ. මම දැන් අද යන්න හිතුවේ computer based. දැන් අපි ඒ වෙනකොට අපි කතා කරා manual system and computer based system ගැන ගිය සතියේ කතා කරා. කලින් lesson එකේ ඒක ඇති බලන්න ඔයගලන්ට ඒක මිස් වෙලා තියෙනවා නම් computer based system එකක තියෙන වාසි ගැන අපි කතා කරා. එතකොට අපි මෙතනදී දැන් කතා කරන්න හදන්නේ දැන් මේ ඔයගලන් නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙන පද්ධති වෙන්නේ මෙන්න මේ වගේ දේවල්. ඒ කියන්නේ library system එකක්. එතකොට library system එකක් ගත්තොත් library එකේ අපිට සියලු කටයුතු පරිගණකගත කරගන්න පුළුවන්. එතකොට ඔයගලන්ට මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. If that library is computer based system, you can search book in a very few seconds, right? And you can store data in a very small area. And you can have backup and you can make secure. ඒක ආරක්ෂා කරන්න පුළුවන්. ඉතා පහසුවෙන්. ඒ වගේම ඉතාම වේගයෙන් ඔයාලට පොතක් තියනවාද කියලා හොයාගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට ඒ library system එක computerized නම් ඔයාලට පුළුවන් දෝෂ අඩුවෙන්ම, ඒ කියන්නේ දෝෂ ගාන අඩු කරලා system එකේ ඔයාලට වැඩ කරගන්න පුළුවන්. උදාහරණයක් අද දවසේ පොත් කීයක් බහැර ගිහිල්ලා තියෙනවද කියන එක ඉක්මනින් බලා ගන්න පුළුවන්. වැරදි අඩුවෙන් කරගන්න පුළුවන්. වැරදි ඇතරම නැතරම්. right? එතකොට එහෙනම් computer based system එකක් හදනකොට අපි කිසියම් ක්‍රමවේදයක් අනුගමනය කරනවා. හැබැයි මේට කලින් අපි දැනගන්න ඕනේ කිසියම් computer based system එකක නැත්නම් කිසියම් system එකක කිසියම් අරමුණු තියෙන්න ඕනේ නේ. right? හරි අපි බලමු. මෙන්න මේ වගේ requirements වර්ග දෙකක් ගැන අපි කතා කරනවා. මම ප්‍රශ්න පත්‍රයක් පෙන්නන්නම්, papers කීපයක් පෙන්නන්නම් ඔයගලන්ට. මේ දැන් අද දවසේ පාඩම මෙතන ඉඳන් යන්නේ. මෙච්චරලා කතා කරේ පාඩමට සූදානම් වීම සහ අනිකුත් ළමයි තාම online session එකට තාම එන නිසා මම පාඩම හිමින් මොකද්ද ගිය සතියේ කරේ කියන එක කතා කරා. ඕන දැන් තමයි පාඩම පටන් ගන්නේ. අද දවසේ පාඩම වෙන්නේ අපි system එකක අවශ්‍යතා අඳුනා ගන්නවා, requirement identify කරනවා.
පද්ධතියක අවශ්‍යතාවය. දැන් අපේ බයිසිකලය ගත්තොත් අපි පටන් ගත්ත පද්ධතිය බයිසිකලේ අවශ්‍යතාවය එක් තැනක සිට තව තැනකට යන එක. ආරක්ෂාකාරීව යන එක. ඔය වගේ අපිට පුළුවන් අපේ එක එක අවශ්‍යතා තියෙනවා. එහෙනම් මොකද්ද මේ අපි ගත්තොත් ෆෝන් එකේ අවශ්‍යතාවය මොකද්ද? මොකක්ද ඒකේ අවශ්‍යතාවය? ඒ අවශ්‍යතාවය තමයි user can able to take a call. එයාට call එකක් ගන්න පුළුවන් අන්න අවශ්‍යතාවය. එතකොට user can say able to send SMS, right? ඒවා තමයි අවශ්‍යතාව වෙන්නේ. ඒ වගේම ඒකේ කාර්යබද්ධ සහ කාර්යබද්ධ නොවන විදිහට අවශ්‍යතා වර්ග බෙදෙනවා. මොනවද මේ කාර්යබද්ධ අවශ්‍යතා කියන්නේ, මොනවද මේ කාර්යබද්ධ නොවන අවශ්‍යතා කියන්නේ කියන එක අපි බලමු. මේක ඔයාලට ඉතා සරලව කිව්වොත්, ඉතාම සරල භාෂාවෙන් කිව්වොත් functional requirement කියන්නේ කාර්යබද්ධ අවශ්‍යතා කියලා කියන්නේ services. එහෙම නැත්නම් what the system should do. system එකෙන් මොකද්ද වෙන්නේ කියන එකයි. ඊළඟට non functional requirement කියන එක බොහොම සරලව මම මෙන්න මේ වචනෙට මම මෙන්න මේ ටික highlight කරනවා පුතාලත් ඒ විදිහටම දෙකට බෙදා ගන්න. මෙන්න මේ ටික what the system should do, right? ඊළඟට මේ කතා කරන්නේ මොනවාද? non functional requirement limitations. එමෙන්න how the system perform in the certain function. කොහොමද මේ system එක වැඩ කරන්නේ in limits, constraints ගැන අපි කතා කරනවා. හැබැයි මේක 2018 මාකින් ස්කීම් එකේ ඩෙෆිනිෂන් එකම ආවා. අපිට අදාළ වෙන්නේ 2018-19 මාකින් ස්කීම්ස් වල ආන්සර්ස් තමයි හොඳට බලන්න ඕන. හේතුව තමයි අපි එන්නම මේ අලුත් ප්‍රශ්න පත්‍ර බැලීමට පුරුදු වෙන්න ඕනේ. ඒක තමයි මේ වෙලාවේ කළ යුතු හොඳම දේ අපි. right. එහෙනම් අපි බොහොම සරලව දැන් අපි පොතේ පිටුව දෙකකට බෙදා ගන්නවා. functional non functional කියලා බෙදා ගන්නවා. අපි functional පැත්තේ මෙන්න මේක ලියමු. පුතේ වැදගත්ම කාරණේ තමයි මේ functional requirement හොයාගන්න. ඒවා ටෙස්ට් කරන්න පුළුවන්. පරීක්ෂා කරලා බලන්න පුළුවන්. right. ඒක functional requirement එකක්. right. දැන් අපි ලියාගමු. any requirement මේක ලස්සනට ලියා ගන්න. functional side එකේ පුතේ ලියා ගන්න ඕනේ. any requirement which specify that what the system should do or provide for users. අන්න ඔයා දැනගන්න ඕනේ දේ. right. ඊළඟට තරුවක් දාලා ලිය. ඊට පස්සේ මේ මුළු ඔක්කොම ඔයා හිමින් ලියා ගන්න. මොකද ඒක මේ මාකින් ස්කීම් ආන්සර් එක. ඊට පස්සේ it is testable. පුතේ අපි ලියන්න ඕනේ you can test. ඒක ටෙස්ට් කරන්න පුළුවන් කියලා ලියා ගන්න ඕනේ. ඊළඟට අනිත් පැත්තේ මේ තියෙන මාකින් ස්කීම් එකේ ආන්සර් එක මම අර කිව්වේ functional requirement. so why don't you write down this one? මේක ලියාගත්තොත් ඉතාම හොඳයි. මේ 2018 මාකින් ස්කීම් එකේ මම පින්තූරයක් අරන් තියෙන්නේ. right. specify what the system should do. right. or provide for the users. the users ට දෙන්නේ මොකද්ද කියලා යහන්නේ. ඒ කියන්නේ මොනවාද? related to technical functionality of the system. තව විදිහකින් කියනවා නම් අපිට කියන්න පුළුවන් specification of behavior between input and output. දැන් සිංහල මීඩියම් දරුවෝ කාර්යබද්ධ අවශ්‍යතා හොඳට ලියා ගන්න දෙකට බෙදලා. හොඳයි මේක අත්‍යවශ්‍යයි ඔයගලන්ට. පද්ධතියෙන් කළ යුතු වන්නේ කුමක්ද? මොකද පද්ධතියෙන් කරන්නේ? right. එතකොට ATM එකේ මොකද්ද කරන්නේ? මුදල් ගන්න පුළුවන්, මුදල් දාන්න පුළුවන්. අන්න ඒකේ අවශ්‍යතාව. දැන් තේරුණා නේද? right. එහෙනම් ඔයාට example එකක් දාගන්න පුළුවන්. ATM එකෙන් මුදල් ගැනීම, මුදල් deposit කිරීම, මුදල් withdraw කිරීම. right. එතකොට ඒ කියන්නේ පද්ධතියෙන් කළ යුතු වන්නේ කොහොමද? ඒවා තමයි කාර්යබද්ධ කියන්නේ. කාර්යයට බද්ධ වෙච්ච ඒවා. right. ඊළඟට අපි යමු non functional requirement. අනිත් පැත්ත ලියා ගන්න. පුතේ මොනවාද ඒ කියන්නේ? quality attributes. තව විදිහකින් කියනවා නම් how the system perform in a certain function or how it's work. right.
මෙන්න මේවා ලියා ගන්න. quality attributes මොන වගේවද? ඔයාට දාන්න පුළුවන් responsive time. දැන් අපි ATM එක මේ කාඩ් එක ATM machine එකට insert කරලා කොච්චර වෙලා බලන් ඉන්න ඕනේද? අන්න response time. reliability. reliable කොච්චර reliableද? ඒ වගේම අපිට user friendliness. ඒ කියන්නේ මේ ATM machine එකේ කාඩ් එක insert කරන තැනවත් හොයාගන්න බැරි නම් කොහොමද ඊළඟට පාවිච්චි කරන්න කියන එක දන්නේ නැත්නම් user friendly නැත්නම් ඒ කියන්නේ පරිශීලක මිතුරු නැත්නම් අන්න ඒවා non functional requirement satisfy කරලා නැහැ. ඒ කියන්නේ කාර්යයට නෙවෙයි කාර්ය ගැන නෙවෙයි මෙතන කාර්ය non functional කියන්නේ කාර්ය බද්ධ නොවන අවශ්‍යතා කියන්නේ කාර්යයට බද්ධ ඒවා නෙවෙයි මේවයි තියෙන කොහොමද මේක perform කරන්නේ කියන්නේ quality attribute qualities මොනවාද තව කලින් විදිහට කියනවනම් අපිට මේ security reliability performance maintainability scalability usability අන්න ඒ දේවල් ගන්න පුළුවන්. එතකොට ඔයා මේ list එකම දාගත්තොත් වඩා වටිනවා. මෙන්න මේවා. right අපි සිංහල medium එක දාගමු. මේ තියෙන්නේ maintainability, scalability, performance, reliability, user-friendly interface, and ඒවා ගන්න පුළුවන්. ඒ කියන්නේ quality attributes. How the system perform. දැන් හොඳම උදාහරණය ATM එකේ friendly interface, user-friendly interface. සිංහල medium එක දාගන්න කාර්ය සාධනය කෙසේද? නැතහොත් පද්ධතිය ක්‍රියා කරන්නේ කෙසේද? ඔන්න ඕක තමයි කාර්ය බද්ධ නොවන අවශ්‍යතා කියලා කියන්නේ. මේවා පුතේ ටෙස්ට් කරන්න බෑ මේවා. ටෙස්ට් කරලා නෙමෙයි මේව බලාගන්නේ. right? එතකොට ඔයාට මෙතෙන්දී පොදු ලක්ෂණ කීපයක් දාගන්න පුළුවන්. කාර්ය බද්ධ නොවන අවශ්‍යතා පද්ධතියක පොදු ලක්ෂණ විස්තර කරනවා. අපි කීපයක් ලියාගමු. උදාහරණ සේවා පැය ගණන, සේවා ලබා දෙන ස්වභාවය, කොපමණ ද්‍රව්‍ය හෝ අයිටම් ප්‍රමාණයක් පද්ධතිය තුළින් ගමන් කරන්නේද, ප්‍රතිචාර දැක්වීමේ ස්වභාවය, විශ්වාසනීයත්වය, පද්ධතියේ උපලක්ෂණ, ආරක්ෂාකාරී බව, විශ්වාසවන්ත බව, කාර්ය සාධනය, නඩත්තු කිරීමේ හැකියාව, මැනීමේ හැකියාව, අන්න ඒ වගේ දේවල්. දැන් උදාහරණයක් අපි ඇඩ්වාන්ස් ලෙවල් එක්සෑම් කරාට පස්සේ රිසල්ට්ස් ප්‍රොඩියුස් කරනකොට ෆන්ක්ෂනල් රික්වයර්මන්ට් එක මොකද්ද? ඒ කියන අපි මේ විභාග දෙපාර්තමේන්තු සයිට් එකේ තියෙන ෆන්ක්ෂනල් රික්වයර්මන්ට් එක තමයි යූසර් යාගේ ඉන්ඩෙක්ස් නම්බර් එක එන්ටර් කරලා සර්ච් කියන බටන් එක ප්‍රෙස් කරපු ගමන් රිසල්ට්ස් ටික එන එක තමයි මොකද්ද? ෆන්ක්ෂනල් රික්වයර්මන්ට් එක. ඒකේ non functional requirement එක තමයි user friendly interface. තව එකක් කියන්නද? අපිට පුළුවන් තව එකක් කියන්න පුළුවන් concurrent users ලා එකවර users ලා ගොඩකට කොච්චර වැඩ කරන්න පුළුවන්ද කියලා. ඒකේ limit එක. අපි කියමු එකවර users ලා 10000කට වඩා යන්න බෑ. අන්න limit එක. right අන්න ඒව වැටෙන්නේ එතකොට ඔය කියන non functional ගොඩට. දැන් මේ කොටස මම මෙච්චර මේ කියලා දෙන්නේ මේ මම මේක දෙකට බෙදාගෙන උදාහරණ ලියන්න කියලා කියන්නේ හේතුව තමයි ඔයාලට ගොඩාක් මේ ප්‍රශ්න අහන්න පුළුවන් තැනක් මේක. right ඒ තමයි පසුගිය අවුරුදු වල ප්‍රශ්න කීපයක්ම ආවා මෙන්න මේවත් සම්බන්ධ කරගෙන. දැන් ඔය requirement functional වෙන්න පුළුවන් non functional වෙන්න පුළුවන් මොනම හරි requirement එකක් සමහර ඒවා essential අනිවාර්යයි. ඒකට නම් කුස්සියක් වගේ. non essential වෙන්න පුළුවන්. ඒවා visitors room වගේ අත්‍යවශ්‍යම නැහැ. තිබුණොත් හොඳයි. nice to have. එහෙනම් අපි මේක IEEE විදිහට ලියනකොට මෙන්න මේ විදිහට ලියනවා. ඒ තමයි functional හෝ non functional ඒවා essential ඒවා වෙන්න පුළුවන්. එතකොට අපි වචනේ පාවිච්චි කරනවා shall කියලා. සිංහල මීඩියම් අයට නම් කිසි ප්‍රශ්නයක් නැහැ. යුතුයමය කියලා ලියන්න පුළුවන්. බර කළා ලියන්න පුළුවන්. අනිවාර්යයි නේක. ඊළඟට non essential නම් අනිවාර්ය නැත්නම් nice to have නම් අපි should කියන වචනේ පාවිච්චි කරනවා. right එහෙනම් අපි බලමු මෙන්න මෙහෙමයි IEEE විදිහට ලියන්නේ. කාටද කියන එක මුලින් ලියන්න ඕනේ.
actor. ඊළඟට ලියන්න ඕනේ shall ද should ද ඒක අනිවාර්යද අනිවාර්ය නැත්නම්. එතකොට shall කියන්නේ අනිවාර්ය, mandatory, must have, essential, අනිවාර්ය. should කියලා දාන්නේ අපි nice to have, non essential කියන එක. optional, desirable, අනිවාර්ය නොවන. ඇත්නම් කදිම. එතකොට අපි should කියන වචනේ පාවිච්චි කරනවා. shall කියන එක legal document වලට බර වචනයක්. අනිවාර්ය එකක්. ඊට පස්සේ ඔයාගේ ෆන්ක්ෂනල් එක හරි non ෆන්ක්ෂනල් එක හරි ලියන. ඕන මම දැන් උදාහරණයක් කියනවා ATM සම්බන්ධයෙන්. user shall be ඔන්න user නැත්නම් customer actor කියන්න ඕනේ. customer shall be able to withdraw money. සල්ලි ගන්න පුළුවන් වෙන්න ඕනේ. තව එකක් customer should be able to deposit money. ඒක ඉතින් අනිවාර්ය නෑ ATM. ඒක එක පුද්ගලයාගේ හැටියට දැන් හිතන්නකෝ දැන් ඔයගොල්ලන්ගේ ගෙවල් ගාව තියෙනවා බැංකුවක්. ඒකේ අනිවාර්යයෙන්ම සල්ලි ගන්න පුළුවන්. හැබැයි සල්ලි දාන මැෂින් එකක් නෙවෙයි තියෙන්නේ. ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයක් නැහැ සල්ලි දාන. ඒකට එහෙම හදලා නැහැ ඒක. right ඒක ඒ පුද්ගලයෝ එක වෙනස් වෙන්නේ. ඒක කියන්න ඕනේ අනිවාර්ය නම් අනිවාර්යයි කියලා කියන්න ඕනේ. මොනවාද non functional? මම කියනවා මට මොනවා වුණත් user friendly interface නම් ඕනෙමයි. එහෙනම් මොකද අපි කියන්නේ? Customer නැත්නම් system shall be able to have user friendly interface. non functional හැබැයි shall එකත් එක්ක ගියේ. සමහර ඒවා තියෙනවා අනිවාර්ය non functional ඒවා. මොන වගේ ඒවාද? නිර්වද්‍යතාවය ඕනෙමයි. අපිට කියන්න බෑනේ ATM එකක් නිර්වද්‍යතාවයේ තිබුණොත් හොඳයි කියන්න බෑනේ. නිර්වද්‍යතාවය ඕනෙමයි. අන්න ඒ විදිහට මේ functional non functional shall ද should ද අතර වෙනස් වෙන්න පුළුවන්. ඒක ඒ පුද්ගලයාගේ ඒ පද්ධතියේ අවශ්‍යතාවය අනුව තමයි වෙන්නේ. දැන් අපි බලමු ඔක තේරෙන්නේ කොහොමද අපිට කියලා. මෙන්න 2013 පේපර් එක. ඔයාලට පෙළ ගන්න පුළුවන් පේපර් එක. මේ පේපර් එක ගැන කියනකොට මේ පේපර් එක හම්බ වෙච්ච පළවෙනිම ප්‍රශ්නේ මේක. ඒගොල්ලන් අපිට කියනවා ප්‍රශ්නේ මුලින් කියවන්න identify two functional requirement. Justify your answer. Then again, state two non-functional requirement of the system with justification. Discuss giving two reasons whether the general manager decided to computerize the sorting process is correct or not. මේ අහන්නේ ශ්‍රී ලංකාවේ මේ parcel distribute කරන system එකක් ගැනයි. A delivery service company established in Sri Lanka received over 1 million parcels per day for distribution. ඉතින් ඉතා විශාල parcel ප්‍රමාණයක් ලැබෙන සමාගමක් ගැනයි කියන ඔයගොල්ලෝ දැකලා ඇති DHL වගේ සමාගම්. එහෙම නැත්නම් ඔයගොල්ලෝ දැකලා ඇති FedEx ඒ වගේ ආයතන. ඒගොල්ලෝ කරන්නේ parcel අරගෙන parcel බෙදා හරිනවා. ඔයගොල්ලෝ දැකලා ඇති van වලින් යනවා ගිහිල්ලා බෙදලා දෙනවා. එතකොට දැන් මේක දැනට පාවිච්චි කරන්නේ manual method එකෙන්. මේක කියන in order to sell them to different parts of Sri Lanka, these parcels should be sorted and put to appropriate delivery van. ඉතින් පුතේ දැන් මේ van දැන් අපි ගත්තොත් අදාළ භාණ්ඩ ටිකක් තියෙනවා. ඒ භාණ්ඩ අදාළ van එකට දාලා තමයි යවන්නේ. ඒ කියන්නේ මේක අනුරාධපුරේ යනවා නම් අනුරාධපුරේට අදාළ භාණ්ඩ ටික මේකට පටවන්න ඕනේ. දැන් මෙතන ගියොත් ගාල්ලේ යන භාණ්ඩයක් වැරදි නේ. එතකොට එතන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හැබැයි මේක කියනවා at the present 5 people sorting department to do this process manually. ඔන්න ප්‍රශ්නේ එන්නේ මෙතනයි. This process has drawbacks on putting the parcels into wrong delivery van. ඔන්න දැන් නුවරට දාන්න තියෙන එකක්. ඔන්න දැන් මේ දාලා තියෙනවා ගාල්ලේ යන එකකට. මේක වැරදි. ඔන්න එතන ප්‍රශ්නයක් වෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? So taking at least 3 days to distribute the parcels received within the a day also weaknesses. So ඊළඟ ප්‍රශ්නේ මොකද්ද වෙන්නේ? මේවා යවන්න ගතවන කාලය. එතකොට ඒකත් ප්‍රශ්නයක්. Therefore general manager has decided to automate this sorting process. ඔන්න දැන් barcode එකක් interesting process එකක්. barcode එකක් පාවිච්චි කරලා මෙන්න මේ
මේ සිස්ටම් එක දැන් හදන්න හදනවා කම්පියුටර්ස් කවුද මේ කරන්නේ ජෙනරල් මැනේජර් තමයි ප්ලෑන් කරන්නේ දැන් ඒකයි අන්තිම ප්‍රශ්නේ අහන්නේ මේ process එක මේ හරිද කියන එක අහන්නෙත් එතන දැන් මේ මුළු ප්‍රශ්නේම අහන එක දැන් ඔළුවේ දැන් තියෙනවා අපේ අහන functional requirement non functional requirement ඒ වගේම අහනවා මේ ජෙනරල් මැනේජර් ගේ decision එක හොඳයිද කැමතිද ඒකට කියලා right ඊළඟට ඔන්න දැන් යනවා question එක the barcode posted in the parcel contains the delivery recipients we can receivers postal code ඔන්න දැන් parcel එකේ ගහනවා barcode එකක් ගහනවා ගහලා හරි van එකට දාන්නයි දැන් හදන්නේ right දැන් ඒක computer based process එකක් දැන් යන්නේ right මේ reading barcode එක so the parcel automatically ඔන්න දැන් automatic කරලා put them into correct delivery දැන් වරදින්නේ නැහැ දැන් අරක ටක් ගාලා delivery අර belt එකකින් ටක් ගාලා අර මේ අදාළ මේ van එකට පටවන්නයි යන්නේ the general manager strongly believes that computerization will help them to overcome the current problem එක දැන් මම කියවනේ මොකද්ද පළවෙනි එක ගොඩක් කල් යනවායි වැරදි van වලට යන එකයි ඔන්න ඕක බලක ගන්නනේ ඕනේ දැන් right දැන් අහන්නේ functional requirement එතකොට මොකද්ද functional requirement වෙන්නේ අලුත් system එකේ functional requirement එක මොකද්ද වෙන්නේ proposed system එකේ functional requirement මොකද්ද වෙන්නේ computer based system එකේ මොනවද කරන්න පුළුවන් reading the barcode අන්න පළවෙනි එක එහෙනම් අපි IEEE විදිහට ලියමු ලස්සනට ලියමු මෙහිම system shall be able to read barcode අන්න නියමයි ඊට පස්සේ system shall be able to put the parcel to correct delivery van අන්න එකක් දාන්න පුළුවන් දැක්කද right ඒ තමයි අපේ functional requirement ඒ කියන්නේ barcode කියවන එකයි parcel sort කරන එකත් ඕනනම් දාන්න පුළුවන් ඊට පස්සේ අලුත් එක මේ delivery van එකට දාන්න එක correct delivery van එකට right එතකොට මේ තියෙන්නේ මේ correct delivery van එකට දාන එකයි reading barcode කියන එකයි ওই දෙකේ වටින්නේ මේ barcode read කරන එකයි ඕක තමයි වැදගත් වෙන්නේ right මේ තියෙන්නේ will read the barcode අන්න functional requirement දෙක identify කරගත්තනේ මම වෙන පාටක් දාන්න මෙන්න වාගේ මෙන්න මේ එක මේ ඊළඟ එක right ඊළඟට අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට non functional requirement එක මොකද්ද correctness හරි මොකද මේක වරදින්නේ නැහැ නිවැරදි ඒ වගේම දෙවෙනි එක fast ඉක්මනට කරන්න පුළුවන් අන්න non functional එකක් මොකද දැන් දවස් 3ක් යන්නේ ඉක්මනට කරන්න පුළුවන් accuracy efficient අන්න ඒව non functional requirements right ඊළඟට discuss giving two reasons whether the general manager's decision is computers එහෙනම් ඔයා correct or not කියන එකට මුල්ම answer එක දෙනවා yes it is correct කියලා කියන්න ඕනේ මොකද මේ ප්‍රශ්නේදී yes කතාවට ලකුණක් යනවා ඊට පස්සේ justification එක reason කරන එකක් තමයි manual system මොකද වෙන්නේ manual system එකේ වැරදි van වලට parcels වැඩෙනවා right මේකේ දාලා තියෙනවා drawback is putting parcels into wrong delivery van and it take at least 3 days to distribute the parcel to correct destination hari ගමනාන්තයට යන දවස් 3-4ක්ම යනවා කියලා කියනවා ඊට පස්සේ ඊළඟ එක තමයි you need ඊළඟ එක තමයි yes wrong parcels ඒක කියන්න පුළුවන් වැරදි වෙන්න පුළුවන් අනික එක තමයි time එක යනවා ඒ දෙක කියන්න පුළුවන්. ඒතර ඒ දෙකම ගන්න පුළුවන් efficiency less efficient and you need 5 workers to sort parcels ඒවත් වැරදි වෙන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. අන්න ඒක හින්දා general manager ගේ decision එක හොඳයි කියලා වට කියන්න පුළුවන්. දැක්කද? right. දැන් මෙතනදී answer කරන එක තමයි මට ඉන්නේ. ඔයා හොඳට answer එක ලියන්න. ලියලා මට Google Classroom එකට දාන්න. ඊට කලින් මට දාන්න මගේ
නම්බර් එකට දාන්න WhatsApp කරන්න ආන්සර් එක හරියට ලියලා ෆොටෝ එකක් ගහලා මට ආන්සර් එක දාන්න මම ඕකේ කරොත් ඒක හරි එහෙම වුණොත් ඒක දාන්න පුළුවන් Google Classroom එකට තේරුණාද හරි ඊට පස්සේ අපි යමු මේ 2013 ඇහුවා විදිහටම අහනවා මම තව ප්‍රශ්නකට යන්න මෙන්න මේක අහන්නේ ඊට පස්සේ අවුරුද්දේ right a university in Sri Lanka has around 800 students මෙන්න බලන්න ඊළඟ ප්‍රශ්නේ 800 students මේක කියන්නේ තවත් කතාවක් අර විදිහටම යන එකක් කියන්නේ මේකේ නම් හොඳටම බැලුවා අර actor functional non functional ඒ ටික ඔක්කොම බැලුවා ලස්සනට and it has only one library on එක library එකයි තියෙන්නේ currently 3 library assistants 3 දෙනයි වැඩ කරන්නේ provide all the library services such as lending returning and answering the queries from the student. ඔන්න දැන් ළමයින්ගේ අහන ප්‍රශ්න ළමයෙක් ඇවිල්ලා අහනවා පොතක් දවසක් පරක්කු වුණාම මොකද කරන්නේ? මේ පොත තියෙනවද? මේ පොත අරන් ගිහිල්ලාද? කවදද මේ පොත ලැබෙන්නේ? ඉතින් ඔය queries වලට answer කළත් ඉවරයක් නැහැ. ඒ වගේම lending, returning ඔය process එකක් යනවා. එක library එකයි library assistants 3 දෙනා ඉන්නේ. 800 students ලා ඉන්නවා. Right? It is observed that about 90% of students are use library facilities for 7 a.m. to 9. ඔන්න දැන් මේ ළමයි එකපාර දවස පුරාම එක සමාන විදිහට පාවිච්චි කරන්නේත් නැහැ. වැඩි හරියක් පාවිච්චි කරන්නේ උදේ 7 ඉඳන් 9 වෙනකනුයි 12 ඉඳන් 1 වෙනකනුයි. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ අර lectures තියෙන පැය ගාන මග ඇරලා ඉතුරු වෙලාවල තමයි ලයිබ්‍රරි එකට යන්නේ. ඒ වගේම ආපහු 6 ඉඳන් 7 වෙනකන්. අන්න ඒ වෙලාවල long queues මේ බලන්න long queues of students can see in the front of 3 counters. Right? දැන් මොකද වෙන්නේ? මේ hours වලදී අර library assistants ලාගේ counters තුනේ පේලියට ඉන්නවා. මෙන්න මේ counters තුන මොකද වෙලා තියෙන්නේ පිරිලා පේලියට ඉන්න. Right. This situation has led to students to unrest since they have waste their time long in the queue. Then on students අටත් ප්‍රශ්නයක් ඒ වගේම library assistant also not happy due to heavy work. දැන් ළමයිනොත් අපරාධේ පොලිම් වල ඉන්නවා ඊළඟට ඒ වගේම library assistants ලාගෙත් ගොඩක් වැඩ වැඩි හින්දා ඒගොල්ලෝ සතුටෙන් නෙමෙයි වැඩ කරන්නේ they are not happy and sometimes this lead to make mistakes දැන් ඔන්න වැරදිත් වෙන්න ඉඩ තියෙනවා ඉතින් හරි අමාරුවෙන් කරන්නේ මේ queue එක වැඩි ඒ වගේ දැන් පුතේ එක පාඩම මේකට computerized solutions දෙන්න අවශ්‍ය නැහැ අපි non computer solutions උත් දෙන්න පුළුවන් මේ වගේ වෙලාවක මුලින්ම අපි identify කරගමු identify the state 3 functional requirement associated with the above university library system. මේ system එකේ තියෙන functional requirements මොනවද? ඔතනදී act දාලා ලියන්න වෙනවා. එහෙනම් කවුද act? Student. And student shall be able to lend books. දැක්කද ගියේ හැටි? ඒ වගේම library assistant shall be able to answer queries. ඒ ප්‍රශ්න අහන්න පුළුවන් කියවනේ. එතකොට අන්න ඒ විදිහට ඔයාට මේක හදාගන්න පුළුවන්. ඒ වගේම return books ඔය ටික ලියන්න. අපි උත්තර ටික බලමු මෙහෙම. මේ තියෙන පළවෙනි requirement එක. student ගේ පැත්තෙන් මේ බලන්නකො actor අනිවාර්යෙන් ඕනේ. මේ තියෙන missing actor deduct 1 mark. එහෙනම් student කියලා දාන්න ඊට පස්සේ shallද should දාන්න ඕනේ shall be able to borrow book ඔන්න පළවෙනි එක ඕකම ස්ටුඩන්ට් ගේ පැත්තෙන් නැතුව අනිත් පැත්ත ගත්තොත් library assistant කියන්නේ actor කෙනෙක්ම තමයි shall be able to lend book දැන් ළමයාගේ පැත්තෙන් borrow උනාට library assistant ගේ පැත්තෙන් lending එහෙමයි යන්නේ එහෙමයි කියලා ඔයා මේකම ලියුවොත් එක ලකුණයි ලැබෙන්නේ right එතකොට ඊළඟ එක තමයි shall be able to facilitate lending book කිව්වත් කමන්නේ right හැබැයි actor අනිවාර්යෙන් ඕනේ shall එකත් එක්ක actor යන්න පුළුවන් shall should කමක් නැහැ මොකක් වුණත් එතන කියන්නේ නැහනේ
අනිවාර්ය කියන එක ඉතින් අනිවාර්ය තමයි මේක වෙන්න ඕනේ නිසා shall දාන එක තමයි නෝනට හුරු මේ වෙලාවේ. දෙවෙනි requirement එක student shall be able to return a borrowed book. ආපහු දෙන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙමනම් library assistant ගේ පැත්තෙන් එකට කියන්නේ මොකද්ද? accept කරනවා. Library assistant shall be able to accept return books. බාර දෙන පොත් ගන්න ඕනේ. දැන් ඔන්න බලන්න function දෙකක් එනවා. පළවෙනි එක තමයි මම ළමයා නම් මට පුළුවන් වෙන්න ඕනේ පොතක් ගන්න. මම පොතක් ගන්නවා කියන ක්‍රියාව ගත්තොත් ඒක library assistant ගේ පැත්තෙන් මොකද්ද? library assistant lend කරනවා කියන එක. ඒතර ඒක එක ක්‍රියාවක් පොත් ගැනීම කියන එක. ඊළඟට පොත නැවත බාර දීම කියන්නේ return කියනවා. return borrowed book. නැවත අර ගත්ත පොත දැන් අද අරන් ගියා පොතක් Java easy Java කියන පොත. එතකොට ඒ පොත return කරන්න කියන එක දෙවෙනි function එක. තුන්වෙනි function එක තමයි library assistant shall be able to answer student queries. ළමයි අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ තමයි තුන්වෙනි එක. මේ තුනට තමයි ලකුණු 3 ලැබෙන්නේ. තේරුණාද? right. මෙතෙන්දී ලකුණු 6ක් ලැබෙනවා. ලකුණු 2 2. right. හරි. ඊළඟට අපි යමු identify the two non-functional requirements. Non-functional requirements. So what are those? Efficiency. Right? What reason කරන්න පුළුවන්? Heavy workload or any other reason. එතකොට efficiency ගැන කියන්න පුළුවන්. right? ඊළඟට ඔයාලට කියන්න පුළුවන් accuracy. අය අර වැරදි වෙන්න පුළුවන් කියලා කිව්වනේ. right? Mistakes or any other reasons you can write. So mistakes can happen because of this heavy work. right? එතකොට මේ දෙක ඔයාලට දාන්න පුළුවන්. ඊළඟ තුන්වෙනි ප්‍රශ්නේ තමයි interesting question එක. Propose two different computerized solutions and one non-computer based solution. හැම system එකටම computer solutions අවශ්‍ය නැහැ. ඔන්න දැන් අපිට දෙන්න පුළුවන් non-computer solution එකක් වැඩිපුර counter එකක් දාන්න පුළුවන්. අන්න ඒක solution එක. counters 3 වෙනවනේ තව එක්කෙනෙක් අරගෙන තව counter එකක් දාන්න. ඊළඟට computerized system එකක් මොකද? සමහර පොත් e-book කරනවා. online order කරලා reserve කරලා තියන්න පුළුවන් කරනවා. barcode reader එකක් පාවිච්චි කරනවා පොතට. අර නිකන් ලියන්න නැතුව. right. අපිට උත්තර ගොඩාක් දාන්න පුළුවන්. මේ තියෙන එකක් barcode reader RFID පාවිච්චි කරන්න පුළුවන්. e-books available කරන්න පුළුවන්. online service එකක් දෙන්න පුළුවන්. frequently asked questions කියන්නේ FAQ. ඒ කියන්නේ හැමෝම අහනවා එකම ප්‍රශ්නේ. ඔන්න පළවෙනි ළමයාත් අහනවා කොහොමද රෙජිස්ටර් වෙන්නේ කියලා. ඊළඟ ළමයාත් අහනවා කොහොමද රෙජිස්ටර් වෙන්නේ. ආයි තුන්වෙනි ළමයා අහනවා කොහොමද රෙජිස්ටර් වෙන්නේ. දැන් මේක එකම ප්‍රශ්නේ. query දැන් මේ එකම මිනිස්සයා එකම ප්‍රශ්න උත්තර දෙනකොට අමාරු වෙන්නේ. ඒක නිසා වෙබ්සයිට් එකක් හදලා දාන්න පුළුවන්. මොකද්ද? මේ තමයි වැඩිම අහන ප්‍රශ්න. register වෙන්න how can I register for the library කියලා methods ටික ලියාගෙන යනවා. එතකොට ආයි අහන්නේ නැහනේ. එතකොට කියනවා you can go to the website and see. එච්චරයි. ගොඩාක් උත්තර දෙන්න ඕනේ. දැන් ගොඩක් දේවල් මිනිස්සුන්ගේ ජීවිතවල time save කරගන්න මේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි හොඳම උදාහරණේ time table පවා දාන්නේ online දාන්නේ ටක් ගාලා බලා ගන්න. තව කෙනෙක්ගෙන් අහන්න කරදර වෙන්න ඕනේ නැහැ. ඔයාටම හැමදේම තියෙනවා. right? ඒ වගේ තමයි මේ frequency asked question කියන එක ගොඩක් වටිනවා. right? ඒ answer එක වඩ ගන්න පුළුවන්. ඒ වගේම non computer based solutions යන්න පුළුවන්. increase the number of counters. right? ඒ වගේම මොනවා හරි ඔයා කියනවා නම් තව accept කරන්න පුළුවන් solution එකක් කියන්න ප්‍රති මම පන්තිදී සාකච්ඡා කරනකොට ළමයි කිව්වා express counter එකක් දාන්න පුළුවන් කියලා. මොකද ඒ කියන්නේ? ඔයගොල්ලෝ දැකලා තියෙනවද food city වල කීල්ස් වල එහෙම තියෙනවා බඩු පෝලිං අරන් මිනිස්සු යනවා මේ counter එකේ. එතකොට දැන් මම ඉන්නවනම් සන්ලයිට් කැටයක් අරගෙන මෙතෙන්ට වෙලා මට මේ බඩු ඔක්කොම ගන්නකම් ඉන්න වෙනවා. ඒ හින්දා දානවා තව counter එකක්. item 5කට වඩා අඩු අය express counter එකට යන්න පුළුවන්. එතකොට ඉතින් වැඩිම වෙලා ඉන්න පුළුවන් චුට්ට වෙලාවයි. I think ටටක් ගාලා යන counter එකක් එක. එතකොට පොඩ්ඩක් බඩු තියන අය ඒකට යනවා. item 5කට වඩා අඩු නම් එතෙන්ට යනවා. එතකොට අන්න ඒ වගේ පොඩි ගානක් පොතක් විතර ගන්නවනම් අපි ඒ counter එකට දානවා. නැත්නම් ඔය ප්‍රශ්න අහන්න, form fill කරන්න, ඒ වගේ ගොඩාක් වෙලා යන ඒවට
මේ තව කවුන්ටර් එකක් දාගන්න පුළුවන්. right. ඉතින් ඒ විදිහ ඔයා මේ පද්ධතියක් හදන්න හදනව නම් සාමාන්‍ය ජීවිතේ පද්ධතියක් පාවිච්චි කරන එකක් දැකලා හරි තියෙන්න ඕනේ. උදාහරණයක් ලයිබ්‍රරි එකක. අඩු ගානේ ඔයා දැකලා තියෙන්න ඕනේ ෆුඩ් සිටි එකක හරි කීල්ස් එකක හරි අපි ගිහිල්ලා බඩු ගන්නකොට කොහොමද ඒගොල්ලෝ බඩු දාන ඒ සිස්ටම් එකක් තමයි එතනක් දුවන්නේ. එතකොට ඒ වගේ ටයිම් ඇටෙන්ඩන්ස් එකක් ඒ වගේ සරල පද්ධතියක් ගැන අදහසක් තියෙනවා. ඊළඟට අපි යනවා තව ප්‍රශ්නයක් අහනවා ජංගම දුරකථනයක ඇති පහත දැක්වෙන අවශ්‍යතා කාර්යබද්ධ අවශ්‍යතාවයක්ද කාර්යබද්ධ නොවන අවශ්‍යතාවයක්ද කියලා ප්‍රකාශ කරන්න. ජංගම දුරකථනයක භාවිතා කර දුරකථන ඇමතුමක් ලබා ගැනීම කියන එක ෆන්ක්ෂන. ඇයි ඉතින් කෝල් එකක් ගන්නවා කියන එකනේ. right. ඊළඟට තව ප්‍රශ්නයක් අහනවා 2014 MCQ එකක්. Customer shall be able to inquire his or her bank balance. ඒක මොකද්ද? functional ද නැද්ද? ඔව් functional. මොකද ඒක කස්ටමර්ට බැංක් බැලන්ස් එක බලන්න පුළුවන් කියන එක බැංකුවේ ATM එකෙන් වෙන වැඩක්. Customer should be able to deposit money. සල්ලි දාන්න පුළුවන් වෙන එක. මේ should shall ද කියන එක නෙමෙයි අදාළ වෙන්නේ. මේකෙන් කියවෙන්නේ තිබුණොත් හොඳයි කියන එක. මේක අනිවාර්ය එකක්. මේක බලන්න maximum withdrawal amount අන්න මේක limit එක. මෙතන ඔයාට ගන්න වෙනවා මොකද්ද? non functional එකක් විදිහට. එහෙනම් අහන්නේ functional requirement A B only. මේකේ limit එකක් ගැන කතා කරන්නේ. දැක්ක නේද? ඊළඟට අපිට තව ප්‍රශ්න කීපයක් එනවා. ඒ 2018 ප්‍රශ්නය මේකේ අහනවා briefly explain the key difference between functional and non-functional requirement. Use the system development life cycle. මේ 2018 ඒකේ marking scheme එකේ answers දෙක තමයි මම පුතාලට දුන්නේ. මෙන්න මේක මම presentation එක upload කරාම බලා ගන්න පුළුවන්. ඊළඟට මම නැවත ප්‍රශ්නෙට යන්න. මෙන්න මේ ප්‍රශ්නේ. මෙතන අහලා තියෙනවා e-commerce website එකක් ගැන. එතනදී ඔයා මේ ටික කියෝලා මේකෙදි බලන්න පුතේ testable නම් test කරන්න පුළුවන් නම් ඒක functional requirement එකක්. non functional එහෙම බෑ. ඒ වගේම ඔයා non functional කියන එකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? අර මේ මම මෙතන දුන්නා කාර්ය සාධනය කෙසේද? නැතහොත් පද්ධතිය ක්‍රියා කරන්නේ කෙසේද? තව විදිහකට කියනවා නම් මේකේ quality attributes. තව විදිහකට කියනවා නම් how the system performs in the certain function or system work, how the system work. අන්න ඒක ගැන තමයි කතා කරන්නේ. දැන් ඔයා ඒක ඔළුවේ තියාගෙන මෙන්න මේ ප්‍රශ්න වලට උත්තර ලියලා functional මේක අහන්නේ identify and write down the label of the non-functional requirement. ඒතර මේකේ දෙකක් තියෙනවා සිංහල ඉංග්‍රීසි එක තියෙනවා සිංහල එක තියෙනවා පුළුවන් නම් highlight කරන්න non-functional requirement එක highlight කරන්න. කියවලා highlight කරන මම අවස්ථාව දෙනවා ටික වෙලාවක් දෙනවා. Enable user to find product based on the variety of item characteristics. Identify කරන්න. System should work at any browser. The system should be easy to use. ඔගොල්ලෝ highlight කරගන්න non functional ටික. ඊට පස්සේ තනියෙන් බලන්න මම උත්තරේ පෙන්නන්න ඊට පස්සේ. BDEH කියලාද කියන්නේ? J හරි කියලා කියනවා. හරි. අපි දැන් බලමු පිළිතුරු ටික. right. මෙන්න පිළිතුරු ටික B C E H J. එකක් හරි වැරදුනොත් each incorrect answer reduce 1 mark. දැන් ඔයා වැරදි එකක් දැම්මොත්
ලකුණු ගන්න බෑ. එතකොට B C sorry මේ උඩට යන්න ඕනේ. මෙතන B C E H J. එතකොට D කියනකොට වැරදි. මොකද කමෙන්ට් දාන්න පුළුවන්. මේක සිස්ටම් එකේ කමෙන්ට් එකක් දාලා බලන්න පුළුවන් වෙන්න ඕනේ. The system should be easy to use කියන එක මොකද්ද? easy කියන එක user friendly interface වගේ එකක් නේ. එහෙනම් B හරි දාන්න මේ විදිහට B ලකුණු ගන්න පුළුවන්. C ගන්න පුළුවන්. System should be easy. E ගන්න පුළුවන්. Data in the system should be provided in the case of the system fail. H ගන්න පුළුවන්. System should be availability කියන එක. 24 පැයෙම available කියන එක. අන්තිමටම system should version globally ඒ කියන්නේ භාෂා ඔක්කොගෙම තියෙන්න පුළුවන්. එතකොට මේක තමයි පිළිතුර විදිහට බාර ගන්න කියලා තියෙන්නේ. එහෙනම් සිංහල මීඩියම් එකට බාර ගන්න මේක මකන්න මුලින් B පද්ධතිය ඕනෑම වෙබ් බ්‍රවුසර් එකක කියන්නේ බ්‍රවුසර් එක ප්‍රශ්නයක් නෑ කියන එක. C පද්ධතිය පහසුවෙන් භාවිත කරන්න පුළුවන් වෙන එක පහසුයි කියන එක. එතකොට E පද්ධතියේ බිඳ වැටීමක් හමු වේවොදෙහි දත්ත පරීක්ෂණ වෙන සුරක්ෂිතභාවය safety right. ඊළඟට පැය 24 පුරාම ඒ කියන්නේ availability කියන එක availability ඊළඟට ඔයාට ගන්න පුළුවන් ප්‍රංශ ජපාන ආදී භාෂාවලින් යන්න පුළුවන් වෙනවා. right එතකොට මේ ටික තමයි පිළිතුරු විදිහට ගන්නෙ. කවුරු හරි දරුවෙක් ගිය පාර ඇහුවා මගේ මෙන්න මේක මම ඒක නැවත අහන්න. පරිශීලක නාමයේ මුරපදකින් මේක security කියලා ගන්න බැරිද කියලා ඇහුවා. එහෙම හිතන්න පුළුවන් කෙනෙක්ට අපිට කියන්න පුළුවන් පුතේ අපි functional requirement කියන්නේ testable කියලා කිව්වොත් අපි username password දාලා enter කරලා බැලුවොත් enter වෙනවා කියන එක test කරන්න පුළුවන්නේ. අන්න ඒ නිසා බෑ කියලා තමයි මේක අපිට justify කරන්න වෙන්නේ. ඒ කියන්නේ username password කියන එක පුතේ functional ගොඩට දාන්න හේතුව තමයි ඒක test කරන්න පුළුවන්. ඔහොමයි හොයාගන්නේ testable ද නැද්ද කියලා. right එහෙනම් 2018 ප්‍රශ්න පත්‍රය නැවත මේක බලන්න මේ පාර විභාග කරන දරුවෙක් හිටියොත් මේක බලන්න වෙනවා. ඊළඟට මම යනවා මේ ප්‍රශ්න ටික right ඊළඟට information systems අපි වෙලාවත් එක්ක බලමු මේක කරන්න ඕනේ මට. ඔයගලට මම වැඩක් දෙනවා මෙන්න මේ ටික කරගන්න ඕනේ. information system ඇත්තටම මම ගොඩ වෙලා ගත්තේ මොකටද? නියම ප්‍රශ්නයක් ආපු තැනකදී. එතෙන්දි මම ගොඩාක් වෙලා ගත්තේ පුතාලා කොහොමත් online class එකක් ගැන කතා කරනවනම් online class එකේ අපි ගොඩක් වෙලාවට ගන්නවා explain කරන්න. පුතාලට ලියා ගන්න තමයි presentation එක දාන්නේ. මේ වෙලාවේ ලියා ගන්න පුළුවන් ඒවා ලියා ගන්න හොඳ රෙකෝඩ් වෙනවනේ. ඒකෙන් ප්‍රශ්නයක් නෑ ඔයාලට. එතකොට ඔයා මෙතෙන්දී හොඳට අහගන්න විශේෂ කරුණු විතරක් ලියා ගන්න. ඊට පස්සේ ඔයාට හොඳට වෙලා දෙනවා ඉඳගෙන ලියන්න presentation එක හිමින් download කරලා ලියන්න. මම මේක අප්ලෝඩ් කරනවා දැන්. එතකොට ඔයාට ලියන්න පුළුවන්. ඔයගලගේ syllabus එකේ information systems මේ ඔයාට අඳුනලා දීලා තියෙනවා මෙන්න මෙහෙම office automation system transaction processing system TPS ගනුදෙනු සකසන පද්ධතිය වගේම management information system කළමනාකරණ තොරතුරු පද්ධතිය වගේම decision support system තීරණ සහායක පද්ධතිය වගේම විධාන සහායක පද්ධතිය කියන්නේ executive support system ESS ඒ වගේම geographical information system ඒ වගේම දැනුම් කළමනාකරණ knowledge information system ඒ වගේම content management system ඒ වගේම enterprise resource අපි කියනවා ERPS කියලා enterprise resource planning system ඊළඟට ටිකක් විශේෂ දෙයක් තියෙනවා විශේෂඥ පද්ධතිය ඊළඟට smart system මෙන්න මේ දෙක කලින් syllabus එකේ new trends වල තිබිලා මෙතෙන්ට දැන් ඇවිල්ලා තියෙනවා right හරි දැන් අපි පොඩි වෙලාවක් අරගෙන පුතාලට මම explain කරනවා විතරයි පුතාලා මේක හරි ලස්සන වගුවක් ගහලා දාගන්න ගිය පාර අපි මේක කරපු වෙලාවේ mind maps හරිම ලස්සන mind maps ටිකක් එළියට ආවා
ඒ ටික ඔයාලා ගාව දැන් තියෙනවා නම් ක්ලාස් එක ඉවර වුණාට පස්සේ අප්ලෝඩ් කරන්න. ඒ මයින්ඩ් මැප් හදාපු දරුවෝ මෙතන ඉන්නවා නම් ඒගොල්ලොත් අප්ලෝඩ් කරන්න. ඒක ගොඩක් පිනක්. මොකද මෙතන ඉන්න අනෙක් දරුවන් දේවල් බලලා එකෙන් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. right? එහෙනම් පළවෙනි එක තමයි පුතේ අපි office automation system එකක් කියලා කියන්නේ word processing වගේ software එකක් පාවිච්චි කරලා අපේ office එකේ වැඩ කටයුතු ඉක්මන් කරගන්න පුළුවන් නම් මේකෙන් වෙන්නේ මොකද්ද? it increase the productivity of employees. ඒ කියන්නේ typewriter එකෙන් word ලියුමක් ගහනවා වෙනුවට word processing use කරනවා. ලියුම් ලියලා ලියුම් මේව කරනවා වෙනුවට mail merge පාවිච්චි කරලා mail දානවා email හරහා mail දාගන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ මේ ඔෆිස් එකේ වැඩ කරන පුද්ගලයෙක්ගේ කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. එයාගේ කාර්යාලය සේවකයාගේ ඵලදායීතාවය ඉහළනවා. ඒකට තමයි office automation system කියන්නේ. ඊළඟට transaction processing system එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා මේ memory pyramid එක management මේ hierarchical pyramid එක ගැහුවට පස්සේ මෙතන තියෙනවා workersලා කියන්නේ A level pass out වෙච්ච ළමයි මුලින්ම යන රස්සාට ගත්තොත් අපිට ගන්න පුළුවන් front desk officers ලා ඉන්න පුළුවන් clerk ලා ඉන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ තමයි එදිනෙදා කටයුතු ටික කරන්නේ. ඒ කියන්නේ උදාහරණයක් අපි කියමු කම්පියුටර් ෂොප් එකක් කම්පියුටර් කම්පැනි එකක් තියෙනවා. ඒකේ ඒගොල්ලන් කම්පියුටර්ස් විකුණනවා. එතකොට එදිනෙදා විකිනෙන ඒවා මවුස් එකක් ගත්තත් ඒවා ඔක්කොම සිස්ටම් එකකට මෙන්න මේ වගේ සිස්ටම් එකකට දාන්න පුළුවන්. right? එතකොට ඒ දැම්මට පස්සේ එදිනෙදා කටයුතු ඒකේ ස්ටෝර් වෙනවා. right? එතකොට අපි මේ පහළම ලෙවල් එකේ මැනේජ්මන්ට් එකේ පාවිච්චි කරන්නේ මේ කියන transaction processing system එක. එතකොට කවුද පාවිච්චි කරන්නේ මේ workersලා අපි කියනවා lower level management කියලා කියනවා. lower level කියන්නේ clerkලා front desk officersලා වුණා. right? ඒක හොඳට මතක මම මේ කාරණාව නැවත කියනවා මතක තියාගන්න මෙන්න මේ point එක. හේතුව තමයි අපි SSADM වලදී මේක ගැන කතා කරනකොට ඔයාලා දැන් ඉන්නවා නම් 2020 A level කරන දරුවෙක් හරි ඉන්නවා නම් අපි DFD වල process එකේදී location එක ලියනවනේ cashier කියලා අන්න ඒව වැටෙන්නේ මෙන්න මෙතන ඉන්න කට්ටියගේ නම් තමයි වැටෙන්නේ. process එක මේක දැන් තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් කලබල වෙන්න එපා මම මෙතෙන් ඒක කියලා දෙද්දි මම කියනවා. මේක මම මේ කිව්වේ 2020 දරුවෙක් අහන් හිටියොත් කියලා විතරයි. location එකට එන්නේ මෙන්න මෙතන ඉන්න අය. workersලා. හරි. ඊළඟට පුතේ මේ management information system කියලා කියන්නේ මේකෙන් ගන්න තොරතුරු. මේ මුළු මාසේ පරිගණක කීයක් විකුණුණාද අන්න summarize document එකක්. ඒක ඕනේ වෙන්නේ middle level අයට. ඒ කියන්නේ මෙන්න DFD වල නම් මෙන්න මේ වගේ මේ external entities වලට වැටෙන්නේ මේ middle level ඉන්න managers ලා supervisors ලා තමයි වැටෙන්නේ. තේරුණාද? ඒ කියන්නේ transaction processing system එකේ කරන්නේ එදිනෙදා කටයුතු input කරලා තියාගන්නම අන්න ඒකේ data අරගෙන management information එක ඊට වඩා summarize data ගන්නවා. ඒකෙනුත් data අරගෙන තමයි decision support system වලදී senior management එක ගන්න. ඊටත් වඩා ඉහළ level එක තමයි executives-ලා එක්කෙනයි දෙන්නයි ඉන්නේ. ඒකයි පිරමීඩේ උඩ වෙනකොට අඩු වෙන්නේ. මේකේ ඉන්න workers-ලා ගොඩාරියා. මේකේ ඉන්නේ දැන් ලොකු company එකකට අපි ගත්තොත් chairperson එක්කෙනයි ඉන්නේ. මේ වගේ. මේකේ ගන්න පුළුවන් ඔය directors-ලා ගන්න පුළුවන්. හරිද? එතකොට අන්න ඒ වගේ එක්කෙන පුද්ගලයා එයා ගන්න executive level එකේ decisions ගන්න. right. මේ තියෙන්නේ ඒ යන පිරමීඩ් එක මේ hierarchy එක මේ තියෙන්නේ strategic management මේ තියෙන්නේ tactical management මේ තියෙන්නේ එදිනෙදා කටයුතු operation. මෙතන තමයි ඔය කියන transaction processing system එක මේ management information system decision support අර කියන උඩට යනකොට හරි මේ summarize document තමයි එන්න ඕනේ. මේ දැන් වාට මේක කියවුවහම දැන් තේරෙනවා මොකද්ද මේ කියන්නේ කියලා.
කළමනාකරණ තොරතුරු පද්ධතියක් යනු සංවිධානයේ සැලසුම් ක්‍රියාවලිය පාලනයට තීරණ ගැනීමට අවශ්‍ය දිනපතා කරන වැඩ පිළිබඳ සාරාංශය. එතකොට මේක කොහෙන්ද ගන්නෙ? TPS එකෙන් ගන්න තොරතුරු අරගෙන තමයි මේකට දාගන්නේ. තේරුණාද? එතකොට ඒක සුපර්වයිසර්ස්ලාට එහෙම මේක ඕනි වෙනවා. ඊළඟට අපි යනවා decision support system. කොහෙන්ද data ගන්න? ඒකටත් ගන්න පුළුවන් TPS එකේ dataයි external data කියන්නේ බාහිර data. හරි. මෙහෙම ගන්නකො. දැන් බාහිර data උදාහරණයක් ගත්තහම මොනවද? අද දවසේ stock market එක decision එකක් ගන්න අවශ්‍ය වෙනවා. අද දවසේ COVID infected patients ලා නැත්නම් කොයි පළාත්වලද මේ curfew දාලා තියෙන්නේ. ඒතර ඒක වැදගත් වෙන එක බාහිර තොරතුරු ටිකක්. අන්න ඒවත් අරගෙන තමයි මේ අද දවසේ අපේ තොරතුරුත් අරගෙන ඒ කියන්නේ කම්පැනි එක ඇතුලේ තියෙන TPS එක තොරතුරු අරගෙන මෙන්න මේ හරහා තමයි decision support system එකට data ගන්නෙ. දැන් තේරුණාද? එතකොට මේකෙදි එක විදිහට data analyze කරන්න මේවා තමයි දැන් අනාගතයේදී ලොකු රැකියා අවස්ථා බිහි වෙන්නේ big data analyze කරන හැම data ගොඩක් හොඳට analyze කරන්න. ඒකෙදි නිකන් නෙවෙයි සමහර data structured සමහරක් ඒවා unstructured මේ unstructured data structured data නම් කමන්නේ table වල තියෙන data ඒවා නෙවෙයි unstructured data පවා තියෙනවා. අන්න ඒවා අරගෙන විශ්ලේෂණය කරලා මේ decisions ගන්න තමයි හදන්නේ. මේක ඉහළ management එකට පාවිච්චි කරන කියන්නේ directorsලා වගේ අර supervisorsලාට වඩා උඩ level එක. ඊළඟට executive support system මේකේ unstructured data graph දාලා මේ විදිහට අපිට පෙන්වන්න පුළුවන්. එතකොට ඒකෙදි පටස් ගාලා ඉක්මනට decisions ගන්න පුළුවන්. මොකද මේක ඕනේ වෙන්නේ තවත් ඉහළ මට්ටමට. කියන්නේ විධායක සහායක පද්ධති. ඒ කියන්නේ executive level එකට ඕනේ වෙන්නේ. සංවිධායක උපාය මාර්ග මට්ටම් පරිශීලකයන් උසස් චිත්‍රක සහ සංනිවේදන හරහා ව්‍යුහගත නොවන තීරණ ගැනීමට යොමු කරන තොරතුරු පද්ධතිය. එතකොට මෙතනදී අපිට පුළුවන් graphs නැත්නම් තියෙනවා cloud word cloud කියලා තියෙනවා අන්න ඒ වගේ ක්‍රම භාවිතා කරලා පෙන්වන්න පුළුවන් මේ අදාළ තොරතුරු ඉතාම සාරාංශගත කරලා පෙන්වන්න පුළුවන් right ඒකත් ඔයාලට ලියා ගන්න පුළුවන් right මේ පෙන්නලා තියෙන්නේ ඒ ටික තමයි මේ තියෙන ඔය management right ඊළඟට කතා කරනවා අපි ඔයගොල්ලෝ මේ හැම එකම ලියන්න ඕනේ පුතේ ඊළඟට කතා කරනවා අපි geographical information system right මොකද්ද මේ කියන්නේ අපිට පුළුවන් එක මේ satellite pictures එම අරගෙන භූ විෂමතාවයන් අනුව maps අරගෙන ඒවා සිතියන්ගත කරලා ඒවා analyze කරලා අපිට ගන්න පුළුවන් උදාහරණයක් අපිට ගන්න පුළුවන් මෙන්න මේ සිකුරාදා දින වැඩියෙන්ම මිනිසුන් ගැවසෙන ප්‍රදේශ. එතකොට ඒකට ගැලපෙන්න අපිට බිස්නස් එකක් ප්ලෑන් කරන්න පුළුවන් සිකුරාදා හවස දින. මේ තියෙන ජියෝග්‍රැෆිකල් සිස්ටම් එකකින් ඇඳෙන ඩයග්‍රෑම්ස්, ප්ලෑන්ස්, මැප්ස් මේ තියෙන්නේ. right. දැක්ක නේද? right. එතකොට බලන්න මේකේ මෙන්න මේ කොටස් ටික බලන්න ඕනේ. සිත්යම් ගත කිරීම ආකෘති කිරීම විශාල ප්‍රමාණයේ දත්ත විශ්ලේෂණය විමසීම් සිදු කර හැකි පද්ධති. English medium අය දාගන්න allow this system can model maps it can draw map query and analyze large quantities of data in a single database access according to their locations මේක අර GPS වලින් ඒ data අරගෙන satellite data අරගෙන ඉවලා map create කරන්න පුළුවන් ඒ වයින් data visualize කරන්න පුළුවන් මෙන්න මේ විදිහට පෙන්වන්න පුළුවන් මේ තියෙන ඊළඟ එක තමයි knowledge
information system. මේ knowledge information system කියන කියන්නේ මොකක්ද කියන එකට කලින් අපි knowledge කොතනද තියෙන එක දැනගන්න ඕනේ. මේක අපි grade 12 lesson competency level 1 වලදී අපි කතා කරා data information වෙනවා, තොරතුරු වෙනවා, ඒවා දැනුම බවට පත් කරගන්නම ඥානය ලබා ගන්න. දැන් මේ කතා කරන්නේ මොකක් ගැනද? knowledge ගැනයි. knowledge ඒ කියන්නේ අපි මේකේ දැනගන්න ඕනේ information management system එකයි knowledge management system එකේ වෙනස තමයි information management system එකේ data ඇතුළට අරගෙන information එළියට ගන්නවා. information තමයි එළියට ගන්න. ඒ මොකක්ද? information management system එක. knowledge management system එකෙන් information අරගන්නවා ඇතුළට convert information, then you get knowledge out of this. knowledge. දැනුම. දැන් ඔයාලට තේරෙනවා මෙතනින් එළියට එන්නේ මොකක්ද? දැනුම. දැන් අපි ඒක හොඳට බැලුවොත් data එකක් තමයි 100, information 100 miles. knowledge එක තමයි 100 miles is quite far distance. ඒකෙන් ලැබෙන ඥානය wisdom එක තමයි it is very difficult to walk 100 miles by a person, but a vehicle transport is okay. Right? එතකොට දැන් පුතාට තේරෙනවා data වලින් information ගන්න system information system කියනවා. information වලින් knowledge ගන්න system අපි knowledge system කියලා කියනවා. knowledge management system. තේරුණාද? right. ඊළඟට අපි කතා කරනවා content management system. content management system කියන්නේ අංකිත දත්ත නිර්මාණය සහ නවීකරණය කිරීම සඳහා සකසා ඇති පරිගණක යෙදුමකි. මෙහි සහයෝගීත්වය පාරිසරික සේවා කරන බහු පරිශීලකයන්ට උදව්. මෙම පද්ධති සඳහා උදාහරණ වෙබ් පාදක ප්‍රකාශන, ආකෘති කළමනාකරණය, යටගියාම සංස්කරණය සහ අනුවාද පාලනය කියලා ගන්න පුළුවන්. මොකද්ද මේ කියන්නේ කියලා බලමු. content management system එක කරන්නේ දැන් data තියෙන්න පුළුවන්, নানা ප්‍රකාර data තියෙන්න පුළුවන්. අන්න ඒ data අරගෙන ඒ data වලින් අපිට පුළුවන් web based content developing system එකක් හදන්න. ඒතර අන්න එවැනි system එකක් තමයි මේ content management system කියලා කියන්නේ. ඒකේ තියෙන අපිට ගන්න පුළුවන් web publishing data අර ගන්න පුළුවන්, ඒ මොනවා හරි historical data ගන්න පුළුවන්. ඒවා අරගෙන ඉවර වෙලා ඒවා present කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒවයි data analyze කරන්න පුළුවන්. ඒ data analyze කරන්න පුළුවන්, ඒවා represent කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ එක තැන්වල data අරගෙන එක තැනකට ගන්න එකක්. ඒ කියන්නේ content කියන්නේ තැන් වල තියෙන අපිට ගන්න පුළුවන් digital data. right? digital data අරගන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ මේක web based system එකක් වෙනකොට ඕන කෙනෙකුට access තියෙනවා. right? මේ තියෙන content management system එකක්. එතකොට ඒකේ administrator කෙනෙක් ඉන්න පුළුවන්. contents තියෙන්න පුළුවන්, video, audio, ඕනි content එකක් තියෙනවා. data තියෙන්න පුළුවන් ඒකේ. ඒකට domain එකක් අරගෙන website එකක් විදිහට තියෙනවා. ඒක වෙනස් කරන්න පුළුවන් ඕනි කෙනෙකුට අරගෙන. right? network එක හරහා තමයි යන්නේ. so it's a web based system. මේ ඔක්කොගෙම එකතුවක් තමයි මේ content management system එක කියලා කියන්නේ. right? මේ තියෙන content. මේ තියෙන එක එක්කෙනා දාන blogs වල ඒවා, මේ data, mails වල ඒවා, structured, unstructured data, digital data ඔය ඔක්කොම අරගෙන ඉවරලා content develop කරන කෙනෙක් කොහොම මේ අදාළ තැන් වල තියෙන data, historical data ඔය ඔක්කොම අරගෙන ඉවරලා මේ web based content development system එකක් ගැන තමයි මේ කතා කරන්නේ. content management system for the automated reading materials ටිකක් දීලා තිනවා. වට හිමින් කියව ගන්න පුළුවන්. ඊළඟට වැඩියෙන්ම අහන්න පුළුවන් ප්‍රශ්නයක් මේක. මොකද්ද මේ කියන්නේ enterprise resource planning system.
ERP systems කියලා මේකට කියනවා. මේක වෙන්නේ මෙහෙමයි. ඉස්සර වෙනම තිබුණා purchasing වලට වෙනම system එකක්. එතකොට finance වලට වෙනම system එකක්. distribution වලට වෙනම system එකක්. දැන් ඒ ඔක්කොම එකට එකතු කරලා ERP කියලා. ඒ කියන්නේ මුළු company එකේම සියලුම data, සියලුම සිද්ධි වලට අදාළ data එකතු කරලා cloud විදිහට යන එක තමයි ගොඩක් වෙලාවට කරන්නේ. cloud එකක කියන්නේ එක තැනක් අරගෙන ඉවලා ඔක්කොම එතෙන්ට දාන්න පුළුවන්. එතකොට ඕනම කෙනෙකුට මේ data වලට access තියෙන්න පුළුවන්. ඒ කියන්නේ මේක ගත්තොත් තමයි තවත් තේරෙන්නේ ඔයගලන්ට. මෙතන පෙන්නලා තියෙනවා engineering, මෙතන පෙන්නලා තියෙනවා human resource, මෙතන තියෙනවා marketing and sales, accounting, එක වෙනම තියෙන සිස්ටම් ඔක්කොම එකක් එකතු කරලා ගන්න එක තමයි මේ ERP සිස්ටම් එකක් කියලා කියන්නේ. right? මේක අලුතෙන්ම ආපු එකක් සිලබස් එකට මේක ගැන දැනගන්න ඕනේ. right? මේක ටිකක් විශේෂයි. මේකත් ඉතාම විශේෂයි. මේක කරන්නේ මොකද? එක්ස්පර්ට් සිස්ටම් එකකින් කරන්නේ මේ එක්ස්පර්ට් එක්ස්පීරියන්ස් පුද්ගලයෙක්ව ගන්නවා. එයාගේ knowledge එක දානවා knowledge base එකට. ඒ කියන්නේ අපි ගත්තොත් ડોක්ටර් කෙනෙක් කියලා අපි එයා සාමාන්‍යයෙන් ડોක්ටර් කෙනෙක් විදිහට ලෙඩෙක් අඳුනගන්නේ මොන වගේ rules ටිකක්ද කියලා අපි මේකේ ලියාගෙන තියාගන්නවා. ගොඩාක් ඉතින් ලියන්න වෙනවා. මොකද මෙයාගේ තනිකර knowledge එක අපි මේ knowledge base එකට දානවා. ඊට පස්සේ අපිට ඕනේ වෙනවා දැන් මේ expert system එකේ කොටස් තුනක් තියෙනවා. පළවෙනි කොටස තමයි user interface එක. මේ සාමාන්‍ය පුද්ගලයා non expert ප්‍රශ්න අහන්නේ මේ queries අහන්නේ මෙන්න මේක හරහා. හරියට අපේ Google එකේ search box එක වගේ තමයි. ඒක ලියන්න පුළුවන් I am අපිට දාන්න පුළුවන් දැන් අපි කියමු අපිට ડોක්ටර් කෙනෙක් නම් expert system එක high fever කියලා ලියන්න පුළුවන්. එතකොට දැන් එයාට high fever නම් සාමාන්‍ය ડોක්ටර් කෙනෙක් මොකද්ද high fever නම් කරන්නේ? දවස් කොච්චර තිබුණාද කියලා අහන්න පුළුවන්. එතකොට මෙතන inference engine එකෙන් මෙයා අහන ප්‍රශ්නෙට query එකෙන් මෙයා ෆිල්ටර් කරලා දෙනවා හරියට search engine එකක් වගේමයි මේ inference engine එක. එතකොට කියනවා දවස් 3ක් නම් ඊට වඩා වැඩි නම් ටෙස්ට් කරගන්න කියන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් ඩෙන්ගි ටෙස්ට් කරගන්න කියන්න පුළුවන්, PCR ටෙස්ට් කරන්න කියන්න පුළුවන්. මොකක් හරි අදාළ ටෙස්ට් එක දෙන්න පුළුවන්. එහෙම නැත්නම් කියන්න පුළුවන් මේ බෙහෙත් ගන්න කියලා කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් ලෙඩෙක්ව බලලා ගන්න තීරණයක් හා සමානවම මේ සිස්ටම් එකකට තීරණයක් ගන්න පුළුවන්. මේක කරන්නේ මොකද්ද? You have to enter all the rules. මේ තියෙන rules ටික දානවා මේකට. ඒකට කියනවා knowledge base කියලා. Right? So for that you have to have an expert person. හොඳ expert person කෙනෙක්වම represent කරන එකක් තමයි මේ කියන්නේ. Right? එතකොට මේකේ ඉතින් unethical පැත්තකුත් තියෙනවා. දැන් මෙයාගේ පවුනේ මෙයාගේ මුළු දැනුමම සිස්ටම් එකකට ගත්තට පස්සේ ආයි මෙයාගෙන් වැඩක් නැහැනේ. අන්න ඒ වගේ ethical පැත්තක් තියෙනවා. ඒ වගේම හරි expensive. මොකද මේ ඔක්කොම ටික දාන්න ඕනේනේ. අනිත් එක තමයි මේ expert කෙනෙක්ගේ එක ඒරියා එකක් විතරක් නෙමෙයි knowledge area ගොඩාකට මේගොල්ලන්ගේ දැනුම පැතිරලා තියෙන්න පුළුවන්. මෙහෙම අය ගන්නේ doctorsලා ගන්න පුළුවන්. judgments වලට ගන්න පුළුවන්. ඒ වගේම ඔය finance experts ලාට ගන්න පුළුවන්. තීරණ ගන්න. එතකොට ඒගොල්ලෝ සාමාන්‍ය තීරණ ගන්න ගොඩාක් වෙලා ගන්න පද්ධතිවල ගොඩාක් වෙලා ගන්නව නම් තීරණයක් ගන්න පද්ධතියක් මේ වගේ සිස්ටම් එකක් ගන්නව නම් ගොඩක් වටිනවා. දැන් ජජ්මන්ට් එකක් හැම ගන්න ගොඩක් කල් යනවා නම් මේ එක්ස්පර්ට් සිස්ටම් එකක් දැම්මම ලේසි. දැන් ඔයාලට දැනගන්න තියෙන්නේ මෙච්චරයි. Expert system consists with 3 parts. First one is user interface. That is communicate with user. User to communicate කරන්නේ queries කියන්නේ ප්‍රශ්න දාන්නේ සහ advices ලැබෙන්නේ මේකේ. ඊට පස්සේ second one is knowledge base. That is something like a database where you can store knowledge. දත්ත සමුදායක් වගේම තමයි මේකේ ගබඩා කරන්නේ. දත්ත නෙවෙයි දැනුම. දැනුම ගබඩා කරන්නේ. දැනුම් ගබඩාව. ඊළඟට තුන්වෙනි එක තමයි මේ දෙක ලින්ක් කරන තැන inference engine, search engine එකක් වගේම තමයි ළමයා දැන් මෙතන අහන ප්‍රශ්නෙට පිළිතුරු දෙන්නේ. මේකට පාවිච්චි කරන්න පුළුවන් ටීචර් කෙනෙක්ට. right? ඔක්කොම knowledge එක දාලා
දැම්මට පස්සේ එතකොට එයා ටීචර් කෙනෙක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඩොක්ටර් කෙනෙක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ජජ් කෙනෙක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ෆයිනෑන්ස් එක්ස්පර්ට් කෙනෙක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ එක්ස්පර්ට් සිස්ටම්ස් intelligent artificial intelligent technology use කරන systems, right? Expert systems are computer applications that use artificial intelligence. This is very important. To design an expert system, one need is knowledge engineer. So an individual who is study how human experts make decisions. එයා දැනගන්න කොහොමද මිනිස්සු තීරණ ගන්න කියලා. ඒ අනුව තමයි මේ rules ටික දාන්නේ. මිනිසුන්ගේ මේ තීරණ ගන්න ආකාරය ඒවා තේරුම් ගන්න පරිවර්තනය කරන්නේ කොහෙද කියලා දැනගන්න ඉංජිනේරුවෙක් තමයි මේකට ඕනේ. right? ඒතර මේ අපි කියමු මේ ડોක්ටර් කෙනෙක් ඉන්නවා. ඒ ડોක්ටර් තීරණ ගන්න විදිහට මේකට ලියන්න ඕනේ. rules ලියන්න ඕනේ. if මෙහෙමයි නම් else මෙහෙමයි ඔහොමම කරලා ලියන්න ඕනේ. program එක ලියන්න. ඊළඟට අන්තිම එක smart system. Smart system වලදී අපි කතා කරනවා smart home ගැන. මෙතෙන්දි බලාපොරොත්තු වෙන්නේ internet of things උත් සම්බන්ධ කරලා කතා කරන්න තමයි තියෙන්නේ. මේක අන්තිම පාඩමේදී අපි ගොඩක් හොඳට කතා කරනවා. මෙතෙන්දි බලාපොරොත්තු වෙන්නේ smart house එකක් නම් ඔයා ගෙදර යනකොට ඔයා සීතල රටක නම් ඉන්නේ heater එක on වෙලා ඔයා oven එකට දාලා යන කැම ටික රත් වෙලා ලෑස්ති වෙලා තියෙන්න ඕනේ. කියන්නේ ඔයාගේ වාහනයෙන් ඔයා ලං වෙනකොටම ගෙදරට මේ සියල්ල සෙට් වෙලා තියෙනවා. ඔයාට රස්නී නම් ඉබේම ෆෑන් එක වැටෙන්න ඕනේ. ඔයා ටීවී එක බලනවා නම් ටීවී එක කාමරෙන් අයින් වෙනවා නම් ඔයා ටීවී බලන්න නැතුව යනවා නම් ටීවී එක ඔටෝ ඔෆ් වෙන්න ඕනේ. එතකොට ඔයා මේ කාමරේ ඉන්නවා නම් අනිත් කාමරවල ලයිට් ඔෆ් වෙලා තියෙන්න ඕනේ. ඒතර ලයිට් එකත් එක්කත් කමියුනිකේට් කරනවා. ඒතර මේ හැම එකක් එක්කම IP ඇඩ්‍රස් එකක් කමියුනිකේට් කරනවා. ඒ කියන්නේ sannivedanaya කරන මේ ඔක්කොමත් එක්ක. මේ Wi-Fi හරහා මේ පේනවනේ. ඕවා විතරක් නෙමෙයි අතේ දාන wearable devices තියෙන්න පුළුවන්. ස්මාර්ට් සිටි එකක යනකොට දැන් මේ හැමදේම කන්ට්‍රෝල් කරන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට දැන් ඕගොල්ලන්ගේ සමහර අයගේ ගෙවල් වල තියෙනවා Google Home Mini ඒවා එහෙම switch off the kitchen lights කිව්වම lights off කරනවා. කුස්සියෙන් එළියට ආවට පස්සේ light එක කුස්සියේ ඉබේම off වෙනවා. ඒතර අන්න ඒව තමයි smart home එකක තියෙන ලක්ෂණ. එතකොට තව ඔයාගේ fridge එකේ expire වෙන්න තියෙන බඩු තියෙනවා නම් ඒවා ඔයාගේ phone එකට message වෙලා කියනවා. මෙන්න මේ බඩු expire වෙලා මේ බඩු නැහැ දැන්. මේ බඩු ඔයාගේ fridge එකේ නැහැ. දැන් ඔයා order කරන්න ඕනේ. So it will order automatically to the shop. දැන් shop එකෙන් order කරනවා. order කරලා ඔයාට ඒ බඩු ටික deliver කරගන්නවා ගෙදරට. Right. So that is the smart house. Right. Then what about smart city? Smart city එකක හදිසිය කෙනෙක් මොන හරි හදිසියක් වෙලා වැටුණොත් එයාගේ අතේ බැඳලා තියෙන wearable device එකෙන් ටක් ගාලා එයාගේ ගෙදරට ළඟ තියෙන hospital එකට පණිවිඩ යනවා. ambulance එකෙන් ටක් ගාලා ඇවිල්ලා එයාව අරන් යනවා. So that is the smart city. Right. ඔය විදිහට smart city, smart house, smart programs ගැන තමයි මේක කතා කරන්නේ. තේරුණා නේද? එතකොට ඔයාට මේ හැමදේම ඉන්ටර්කනෙක්ට් කරලා තියෙන්නේ. right. මේ තියෙන්නේ අපේ දරුවෙක් කරපු මයින්ඩ් මැප් එකක්. ඒතර ඔයාලත් මේ විදිහට ලස්සනට මයින්ඩ් මැප් එක පාවිච්චි කරන්න. මීට වඩා ලස්සනට අඳින්න පුළුවන් අයට පුළුවන් අඳින්න. right. එතකොට මේ පාඩම තමයි අද දවසේ මම ඉවර කරන්න තීරණය කරේ. ඔන්න මම දැන් ඔයගලන්ට මේක save as කරලා PDF version එක ඔයාට අප්ලෝඩ් කරනවා.